අද ඔබට කියා දෙන්න හිතුවේ සාමාන්‍ය මහජනතාව දන්නේ නැහැ කවුරු හරි කෙනෙකුට ඔබේ පවුලේ හරි කිසියම් ඥාතියෙකුට හරි කාට හරි පොලිසියෙන් එන්න කියලා කිව්වොත් එහෙම නැත්නම් අල්ලන් ගියොත් ඉන්පස්සේ උසාවියෙන් එළියට ඇවිල්ලා අප දෙනකම් වෙන ක්‍රියාපිළිවෙල කොහොමද වෙන්නේ කියලා. අපි උදාහරණයක් හිතමු. අපි හිතමු පොලිසියෙන් ඇවිල්ලා කවුරු හරි කෙනෙක් සැක පිට අරන් යනවා කියලා. සාමාන්‍යයෙන් එහෙම අරන් ගියාම හුඟක් වෙලාවට යම්කිසි වරදකට සැක කරලා ගෙනින් හොඳ පදනමක් ඇති කරුණු නැත්තම් එහෙම සමහර ලාට සැක පිට ගෙනිච්ච කෙනා ගැන පොලිසිය පොත්වල ටිකක් ලියනවා එහෙම අඩුයි. ඒ වගේම කවුරු හරි පවුල කෙනෙක් ගෙනින් එහෙම ඇහුවොත් එහෙම කොහොර අපේ පුතා ගෙනාවා එයා ඉන්නවද කියලා සමහර ලාට අර පොතේ ලියලා හරියට නැති හින්දා අර එළියට පේන්න හරි හුඟක් අය ගිහින් බලන්න පුළුවන් හරි කූඩුවේ කෙනා නැති වෙන්න පුළුවන්. තවත් සමහර ලාවට අර ගෙනාපු නිලධාරීන් ගැන ඇහුවාම අපරාධාංශයේද සුපැවිල්‍යාංශයේද කියලා එහෙම පුංචි පුංචි ප්‍රශ්න මතුවේයි. මොකද අර සැකපිට ගේන කෙනෙක් සමහර විට පොත්පත්වල ලියන්නේ නැතුව නීතියේ පිටින් වගේ තියාගන්න තත්ත්වයක් වුණොත් ඒ හුඟක් දේවල් හරියට කරනවා අඩුයි. ඒ වගේම ඉතින් සමහර අවස්ථාවල කරන්නේ වෙන කරදර මොකුත් නොකර තියාගෙන අවශ්‍ය ප්‍රශ්න කිරීම කරලා හැබැයි ඉතින් පොත්පත්වල අලුණු මට්ටමෙන් පිටපත් එහෙම ගන්නේ නැතුව තියාගෙන ඉඳලා යම් බලපෑමක් හරි එහෙම නැත්නම් ඉන්න පොලිස් නිලධාරීන්ට හොඳටම තේරෙනොත් මේක නම් අහිංසකේ මේක මේ හොරකමවත් මේ වරද්දවත් කරලා නැතුව ඇති කියලා සමහර විට මොකුත් කරන්නේ පොතේ පතේ නැතුව එහෙම නැත්නම් සමහරට බොරුවට කොලයක් අත්සන් කරවල හරි යම් ආකාරයකින් මුදා හරින්න තියෙනවා. ඔය සාමාන්‍යයෙන් අර සැකපිට කෙනෙක් ගෙනාවුවාම වෙන දේවල් ඇත්තටම. ඉන්පස්සේ තව සමහර අවස්ථා තියෙනවා ඇත්තටම වරදක් කරලා ඔන්න පොලිසියෙන් අල්ලන් යනවා. එහෙම ගෙනිච්ච වෙලාවට ඔය තියෙන යම් යම් නීතිමය සීමාවන් එක්ක ඔය පැවිසි අතර කතාවල් එහෙම තියෙන හින්දා පොලිසිය දන්නවා බත් ටික හොයාගන්න එහෙම නැත්නම් සොරකම් කරලාද බාණ්ඩ හොයාගන්න කාලෙ මදි කියලා. ඉතින් අර පැවිසි අතර කාලෙ මදි කියන අපිටත් තේරෙනවා. කතාව නම් පොඩ්ඩක් ඇත්ත තමයි. ඒ වගේ වෙච්ච වෙලාවට රත්තරන් ගැනීම ගැන පොලිස් නිලධාරීන්ගේ පොත්පත්වල සටහන් කරනවා අඩුයි. ඒ වගේම සමහර ලාවට අර කූඩුවේ ඉන්නවා අඩුයි. ඉතින් ඔය ගෙනාපු නිලධාරියෙක්ගෙන් එහෙම අහලා බැලුවාම ඕක කියයි ඉතින් මම ගෙනහලා තියෙනවා තමයි. අර ඒගොල්ලන්ගේ වචනේ කිව්වොත් එimhe හිතවත් පොලිස් නිලධාරි මහත්මයෙක්ගෙන් අහගත්තොත් කියයි තාම ප්‍රොඩියුස් කරලා නැහැ කියලා. දැන් ඔය ප්‍රොඩියුස් කරලා නැහැ කියලා කියන්නේ අදාළ ඒ සැකකාරු පොලිසියට ගෙනහලා අත්අඩංගුවට වල ගැනීමක් කළ බව පොත්පත්වල වාර්තා කරලා නැහැ කියන එක. ඒතකොට ඔබට තේරෙනවා අර වෙනත් විදිහකට කියනවා නම් පොතේ ලියන්නේ නැතුව දවස් කීපයක් තියාගන්නවා. ඉතින් ඒ වගේ වෙච්ච වෙලාවක ඔබ දන්නවා කරන්න පුළුවන් දේවල් මොනවද කියලා. ඒ වගේම සමහර ලාවට ගෙනීම් පොලිසියෙන් කරන වැඩ තමයි ඔය යම්කිසි හොරකමක් ගෙනීම කරා තිබුණොත් එහෙම අර හොරකම් කරා කියලා සැකයි කියලා හිතන ඔබේ කෙනාව පොලිසියෙන් තියාගෙන වෙනිල්දාරින් ගෙදරට ඇවිල්ලා අර පොලිසියේ ඉන්න කෙනා මෙන්න මෙතන බඩු තියනවා කියලා කිව්වා කියලා එහෙම හොයන. ඊට අමතරව අර හොරකම් කරපු කෙනාව එහෙම ජිප් එකේම දාගෙන රත්තරන් බාණ්ඩ වගේ දෙයක් නම් එහෙම උගස් කරපු ආයතන එක්කන් ගිහින් අර හොරා වගේ කෙනා ජිප් එකේ තියාගෙන නිලධාරීන් සාමාන්‍යයෙන් අර උගස් ආයතනයෙන් අහනවා ඔන්න හොරා ඇතුලේ ඉන්නවා ඕගොල්ලන්ට මෙච්චර පවුම් ගානක බඩු දීලා තියෙනවා කියලා. ඉතින් ඒ වගේ වෙලාවක හුඟක් වෙලාවට උගස් ආයතන කරන වැඩේ තමයි අනවශ්‍ය කරදර දාගන්න නැතුව අර කියන රත්තරන් ටික දීලා නිකන් ඉන්න අවස්ථාව හැම උසාවි අධ්‍යක්ෂින් තුල අපි නිතරම දකිනවා. දැන් ඊට අමතරව දැන් සැකපිට ගෙනහලා නිදහස් කරොත් නම් ගැටලුවක් නැහැ. එහෙම නැත්නම් සමහර වෙලාවට ඔය සැකපිට ගෙනාපු කෙනෙක් ගැන උනත් පවුල ඥාතීන් ටිකක් වැඩි උනන්දුනොත් හරි ඔය සමහරට මානසිකම ආයතන වගේ පැමිණිලි කරොත් එහෙම නැත්නම් සහකාර පොලිස් අධිකාරිය හරි ඊටත් එහා නිලධාරීන් ගාවට ගියොත් පොලිස් මුලස්ථානට එහෙම ගියොත් එහෙම පොලිස් නිලධාරීන් කරන්නේ අර ගෙනාලා නිකම් අතාරින්න නැතුව අඩුම ගානේ ඒ වාර්තාවක් කියලා එකක් දාලා උසාවියට ගේනවා ගෙනහලා මෙන්න මේ සිද්ධි සම්බන්ධව යම් සැකයක් තියෙනවා කියලා රිමාන්ඩ් බාරයට පත් කරන්න උත්සාහ කරනවා. එහෙම වෙච්ච වෙලාවක ගක්කරු මහේස්ත්‍රාත්වරු යම් යම් ප්‍රශ්න කිරීම කරනවා මොන පදනමක්ද මොනවද කියන තොරතුරු එහෙම කියලා අහන අවස්ථාත් හොඳටම තියෙනවා. එහෙම වෙච්ච වෙලාවට ඔබට නීති සහායක් ලබාගෙන බොහෝ දුරට අපයක් ලබාගෙන විඩ කඩක් වැඩි. තව හැබැයි සමහර වෙලාවට පොලිසියෙන් මේ වගේ වෙලාවට කරනවා දැන් කිසිම සාක්ෂියක් නැති වෙලාවක අපි හිතමු හොරකම් කළා ගෙදර බඩු මුට්ටු වගේ අරන් ගිහින් දැකපු කෙනෙක් නැහැ
බාණ්ඩ හොයාගෙනත් නෑ තාම. අඩුම ගානේ සමහරලාවට නිලධාරී කල්පනා කරන ඇඟිලි සලකුණු එහෙම ගත්තොත් හොඳයි කියලා අර සැකපිට ගෙනිච්ච කෙනෙක් ලව්ව ඔය ගෙදර තියෙන අල්මාරි කබඩ් ඒ වගේ දේවල් අරින්න කියයි. එහෙම නැත්නම් ඔය ජනේලකින් එහෙම කැඩලා පැනලා තියෙනවා නම් එහෙම මෙන්න මේ ජනේලෙන් එළියට ඵලයන් කොල්ල එහෙම කියලා කියන්න ඉඩ තියෙනවා. මේවා ඔක්කොම කිව්වේ උසාවි අධ්‍යක්ෂකමින්ද මේවා දකින්න හින්දා. ඒ වගේ වෙච්ච වෙලාවට අර අදාළ නිලධාරීන්ගේ අරමුණ වෙන්නේ එතකොට සමහර විට ඇඟිලි සලකුණු වාර්තා වලට යම් ප්‍රතිඵලයක් ලබා ගැනීම වෙන්න පුළුවන්. මේ ටික ඔබට කිව්වේ ඔය වෙන්න පුළුවන් දේවල්. හැබැයි ඉතින් එහෙම නොකරන බොහොම අවංක සාධාරණ නිලධාරීන් ගොඩක් පොලිසිය වල ඉන්නවා. එහෙම ඉන්න නිලධාරීන් ඔයගේ ඕන නැති වැඩ කරන්නේ. ඒ නිලධාරීන් එතකොට එහෙම නැත්නම් ඇත්තටම යම් වරදක් කරපු කෙනෙක් තියෙනම් අත්අඩංගුවට අරගෙන නියමිතව පැවිදිසතර කාල සීමාව තුල උසාවි ගේන්න ඉඩ තියෙනවා. ඒ වගේම එහෙම වරදක් කරපු කෙනෙක් උසාවි ගේනකොට අර සැකපිට කෙනෙක් කියනකොට වගේ ඒ වාර්තාවක් ගේන්නේ නැහැ. සාමාන්‍යයෙන් ගේන්නේ බී වාර්තාවක්. අදාළ බී වාර්තාව තුල එතකොට කියවෙනවා මෙන්න මේ අපරාධය සම්බන්ධව මෙන්න මේ කෙනා පැමිණිලි කරලා තියෙනවා. මේ කෙනා මෙහෙම අත්අඩංගුවට ගත්තා. මෙන්න මේ වගේ භාණ්ඩ සොයාගෙන තියෙනවා කියලා ඊට අමතරව සාක්ෂි සම්පින්දනයක් කියලා. ඒ කියන්නේ වරද සම්බන්ධව තියෙන මොනවා හරි සාක්ෂිවල සාරාංශයකුත් ඔය බී වාර්තාව තුළ ඉදිරිපත් කරනවා. ඔය ඔක්කොම දේවල් කරලා දැන් ඔබේ පවුල කෙනෙක් නම් පොලිසියෙන් අල්ලන් ගිහින් තියෙන්නේ ඔබ කරන්න ඕන නිවැරදි පිළිවෙල වෙන්නේ පළමුව ගිහින් අහලා බලන්න කුමනාංශයෙන්ද ගෙනත් තියෙන්නේ මොන වරදකටද ගෙනත් තියෙන්නේ කියලා. එහෙම අහන වෙලාවට පොලිසියට ගියාම ඉතින් බොහෝම ශිෂ්ට විදිහට කතා කරයි. ඒ தත්ත්වය ගැන හිතලා එක්ක පවුල වැඩිහිටියෙක් හරි ඔබට යම් හැකියාවක් තියෙනම් කවුරුන්ව පොලිසියට නීතිඥවරයෙක් එක්ක ගිහින් හොයලා බලන්න කුමනාංශයෙන්ද ගෙනත් තියෙන්නේ අද උසාවි දානවද මොකද වෙන්නේ කියලා. අඩුම ගානේ එතකොට ඔබ නීති නියෝජනයක් එක්ක ගිහින් හොයලා බලුවාම මේ වෙනකන් අර පොලිසිය අත්අඩංගු ගත්ත කියලා පොතේ ලියලා නැත්තම් එහෙම එතනින් පස්සෙවත් පොතේ ලියයි. එහෙම ලිව්වට පස්සේ අඩුම ගානේ අර පැය 24 කියන කාලේවත් එතනින් එහාට පටන් අරගෙන පහවදාටවත් උසාවි දායි. ඒ ඔබට වාස්දායක කරනවා. ඊළඟට දැනගන්න ඕනේ එහෙම උසාවි ගේනකොට ඔබ තේරුම් ගන්න ඕනේ ඒ දවසේ නිවාඩු දවසක් නම් කොහොමද වෙන්නේ? උසාවි වැඩ කටයුතු වෙනවද? එහෙම අල්ලගත්ත කෙනෙක් පොලිසියෙන් මොකද කරන්නේ කියලා. සාමාන්‍යයෙන් පොලිසියෙන් නිවාඩු දවසක අත්අඩංගු ගත්ත කෙනෙක් උසාවියට ගේනකොට සමහර උසාවි වල ගරු මහේස්ත්‍රාත්තුමා යම්කිසි නිශ්චිත වේලාවක් දීලා අධිකරණයට එන අවස්ථාවක් තියෙනවා. සමහර ගරු මහේස්ත්‍රාත්තුරු තමන්ගේ නිල් නිවාසයේ වෙත ගේන නිශ්චිත වේලාවක් කියන අවස්ථාවක් තියෙනවා. එහෙමත් නැත්නම් ගරු මහේස්ත්‍රාත්තුමා නිවාඩු නම් ඒ සඳහා වැඩ බැලීම සඳහා පත් කරන ලද හුඟක් වෙලාවට නීති මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ සමාජිකයෙක් පත් කරනවා. ඒ කෙනාට අපි සාමාන්‍ය කෙනා වැඩ බලන මහේස්ත්‍රාත්තුමා කියලා වැඩ බලන මහේස්ත්‍රාත්තුමා වෙත ඉදිරිපත් කරනවා. එහෙම ඉදිරිපත් කරනකොට ඔබ දැනුවත් වෙන්න කීයටද ඉදිරිපත් කරන්න කියලා. මේ දිනවල තියෙන තත්ත්වෙත් එක්ක හුඟක්ම ගරු අධිකරණවල යම් කිසි නිශ්චිත වේලාවක් සටහන් කරලා තියෙනවා. මෙන්න මේ වෙලාවේ තමයි අද නඩු ටික ගන්න වෙලාව කියලා. ඒක සමහරක් විට වැඩ බලන මහේස්ත්‍රාත්වරයාගේ කාර්යබහුලකම හරි සමහර ලාවට මරණ පරීක්ෂණයක් හරි තව ඒ වගේ අතිරේක වැඩක් යදිලා ඔය කවුරු හරි සැකකරේ මරණයක් කිමති වුණොත් ඒක බලන්නත් එතමට යන්න වෙයි. ඒ වගේ වෙච්ච වෙලාවෙ පොඩි පොඩි වෙනස්කම් වෙන්න පුළුවන්. ඔබට කරන්න තියෙන හොඳම දේ ඔබ ඒ ගැන දැනුවත් වෙන්න. ඔබට පොලිසිය නිලධාරීන් විශ්වාස නම් ඔවුන් හරහා දැනුවත් වෙන්න. අද වැඩ බලන මහේස්ත්‍රාත්තුමා කවුද ඉන්නේ? කොහෙටද ගෙනියන්නේ? උසාවියටද ගෙනියන්නේ? එහෙම නැත්නම් වැඩ බලන මහේස්ත්‍රාත්තුමා ගෙදෙට්ටද කියලා. මොකද සමහරක් අවස්ථාවල ඔය යම් කිසි තොරතුරු හරියට දන්නේ නැති අය, ඒ කියන්නේ අර විත්තිකාරයෝ වගේ අයගේ අම්මලා තාත්තා ටික නූගත් වගේ අය වෙච්ච වෙලාවට ඒගොල්ලෝ උසාවිය ගාවටලා බලාගෙන ඉන්නවා මගේ පුතා දැන් පොලිසියෙන් ගෙනේ කියලා. සමහර වෙලාවට අර වැඩ බලන මහේස්ත්‍රාත්තුමාගේ ගෙදෙට්ට අරන් ගිහින් ඒ වෙච්ච වෙලාවට අර අම්මා තාත්තා අසරණ වෙනවා. මොකද තමන්ගේ පුතා එළියට ගන්න කියලා කිසියම් නීති නියෝජනයකට සම්බන්ධ කරගන්න නැතුව උසාවියට වෙලා බලා ඉන්න දැන් අරන් ගියේ කියලා. ඉතින් ඒ හින්දා ඒ සම්බන්ධව නිශ්චිත පොලිස් නිලධාරීන්ගෙන් පැහැදිලි උත්තරයක් දැනගන්න ඊට අතිරේකව බොහෝ දුරට අදාළ උසාවියේ නිවාඩු දවසක වුණත් ඒ සම්බන්ධ කටයුතු බාරව ඉන්න පොලිස් නිලධාරීන් කීප දෙනෙක් ඉන්නවා. ඒ නිලධාරීන් ඉතින් දැනුවත් වෙන්න
අද උසාවියට විත්තිකරුවෝ ඉන්නේ කීයටද වැඩ බලන මහේස්ත්‍රාත්තුමා එන වෙලාවක් එහෙම කියලා තියනවාද කියලා. එතකොට ඔබට පැහැදිලි ඔබේ අර කවුරු හරි කියලා පොලිසියෙන් කියනවා නම් ඔබට මගේ හැරීමක් වන්නේ නැහැ. ඒ වගේම ඒ සම්බන්ධව යම් අවබෝධයක් తీර නීතිඥවරයෙක් අවශ්‍ය නම් සම්බන්ධ කරගන්න. සමහරක් වැරදි හැබැයි තියෙනවා මේ දිනවල තියෙන යම් ආකල්පත් එක්ක කොරෝනා කාලේ බන්ධනාගාර තදබදයි ඔය සියල්ලමත් එක්ක පුංචි පුංචි වැරදි වලට සමහර වෙලාවට නීති නියෝජන තිබ්බත් නැතත් අප දෙන වගේ අවස්ථා අත්දැකීම් වලින් දැකලා තියෙනවා. ඒ වගේම ඊළඟට තියෙන ප්‍රශ්නේ මතුවෙන්නේ එහෙම නිවාඩු දවසක අප තියෙනකොට මොනවද අවශ්‍ය වෙන්නේ මොන වගේ අප තියයිද කියලා. යම් වෙලාවක පොලිසිය විසින්ම කාට හරි කෙනෙකුට පොලිසියට අප දෙන්න බලයක් තියෙන වරදක් සම්බන්ධයෙන් නම් පොලිස් අපයක් දෙන්න පුළුවන්. එතකොට අදාළ පුද්ගලයාව උසාවියට ගෙනීමක් වන්නේ නැහැ. පොලිසිය ස්ථානාධිපතිතුමාගේ අවසරය මත අත්සන් කළ යවන්න හැකියාව තියෙනවා. ඊළඟදී දැන් පොලිස් අපයක් දුන්නේ නැත්නම් උසාවි ගේනවා නම් අදාළ පුද්ගලයා උසාවි ගෙනාපුවාම ඒ සම්බන්ධව යම් වෙලාවක ඔබ හිතනවා නීති නියෝජනයක් තීවීම කොටත් හොඳයි කියලා අදාළ නීතිඥවරයා ඔබෙන් විස්තර විමසලා අවශ්‍ය කරුණු සියල්ල දක්වලා යම් අපේලීමක් වැඩ බලන මහේස්ත්‍රාත්තුමා හෝ ගරු මහේස්ත්‍රාත්තුමා වෙතින් කරයි. එහෙම කරාම අප ලබා දීමක් වුණොත් බොහෝ දුරට ලබා දීමක් වෙන ශරීරයක් කියන එක ඊටත් ඒක මොනවා හරි හේතුවක් මත මුදල් ලැබයක් නියම කරොත් ඔන්න ඔබට වැදගත් දෙයක් තියෙනවා හිතන්න. උසාවි නිවාඩු දවස නම් උසාවි කාර්යාලය වහලා නම් මුදල් ලැබේ තියෙනකම් අර ඔබේ පවුලේ ඥාතිය වගේ කෙනා අරන් යන්න බැරි වෙනවා. ඒ වගේ වෙලාවට ඔබ තේරුම් ගන්න ඕනේ ඔබේ නීතිඥවරයා දැනුවත් කරලා තියන්න සර් මුදල් ලැබයක් හිම තිබ්බොත් අපිට ඒක තියන්න දිනයක් අරන් දෙන්න කියලා. එතකොට අර ගරු මහේස්ත්‍රාත්තුමාට හරි බඩමල්ල මහේස්ත්‍රාත්තුමාට හරි ඉල්ලීමක් කරන්න පුළුවන් නියම කරන ලද මුදල් ලැබේ තැබීම සඳහා වෙනත් දිනයක් ලබා දෙන්න. එතෙක් අදාළ පුද්ගලයා මෙන්න මේ ශරීරය මත මුදා හරින්න කියලා. එහෙම වෙච්ච වෙලාවක ඔය උසාවි කිට්ටුව කඩවල එහෙම හරි සමහර වෙලාවට අදාළ නිලධාරීන් නම් අනිවාර්යයෙන්ම කියනවා ඔය අපකොලේ කියලා කියන වචනයක් කියවෙනවා. අපකොලේ කියලා තන අදහස් කරන්නේ අර ශරීරය සම්බන්ධව පුරවන ෆෝම් එක වගේ. එතකොට රජයේ ෆෝම් එකක් හින්දා මේ කඩවල උගුරන තහනම් බව ඇත්ත. අපි එහෙම කිව්වට හුඟක් පොලිසිය ගාව තියෙන කඩවල ඔය වගේ දේවල් නිතර තියෙනවා කියලා අපි දකින අවස්ථා තියෙනවා. සමහරක් එහෙම තිබිච්ච කොළ එහෙම විකුණන එක වැරදි කියලා උසාවියේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් එහෙම කොහෙන් හරි ගිහින් වටලපු අවස්ථා දැකලා තියෙනවා. දැන් ඔබට පැහැදිලි එතකොට පොලිසියෙන් අප දුන්නොත් ගැටලුවක් නැහැ පොලිසියෙන් ගෙදර යනවා. එහෙම නැත්නම් උසාවි ගෙනාවොත් ශරීරය පැත්තෙන් ඉඳ තියෙනවා. ඊළඟ ප්‍රශ්නේ මතුවෙන්නේ උසාවි ගෙනාපු වෙලාවක ඔබට අපකාරයක් නැත්තම් අර වැරදි කරා වගේ කියලා කෙනාට අපස්සම් කරන කවුරුවත් නැත්තම් මොකද කරන්න කියලා. එහෙම වෙච්ච වෙලාවක ඒ තැනත්තට පුළුවන් අර තමන්ගේ නීතිඥවරයා මගින් හරි ඔහුණත් ඉල්ලීමක් කරලා සමහරවිට සලකා බලන්න පුංචි ඉඩක් තියෙනවා පුද්ගලික අපයක් කියලා ඉල්ලීමක් කරන්න පුළුවන්. ඒ මගින් අදහස් කරන්නේ අදාළ වරද කරන ලද පුද්ගලයා සම්බන්ධව අප තියන්න වෙන කවුරුත් නැති හින්දා තමන් වෙනුවෙන් තමන්ට අපස්සම් කරන අවස්ථාවක් දෙන්න කියන එක. එතකොට අර අලුත් අපකාරය කියලා කවුරුත් ඇත්තේ නැහැ. අර වැරද්ද කරා වගේ කෙනාට ඒ වෙත් කෙනා වෙනුවෙන් තමන්ම අත්සන් කිරීමක් තමයි සිද්ධ වෙන්නේ යම් වටිනාකමක් දාලා. හැබැයි එහෙම පුද්ගලික අපයක් දුන්න වෙලාවට සාමාන්‍යයෙන් ගරු අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත්තුමා හරි ගරු මහේස්ත්‍රාත්තුමා හරි කියන්නේද තියෙනවා ඉදින් අඩු දිනේදී තමයි වෙනත් අපකරුවෙක් අනිවාර්යයෙන් ඉදිරිපත් කළ යුතුයි කියලා. ඒ වගේම ඔය නිවාඩු දවසේ අප දෙනකොට තව දෙයක් ගැන කල්පනාවෙන් ඉන්න සමහරක් සිද්ධි සම්බන්ධ ගැටලුත් එක්ක අප නියම කරනකොට අපකරුගේ පදිංචිය ග්‍රාම නිලධාරි මගින් තහවුරු කර යුතුයි කියලා හැම කියන්නේ ඉඳ තියෙනවා. ඒ වගේ වෙච්ච වෙලාවක ඔබ සතුරු ග්‍රාම නිලධාරි සහතිකයක් නැත්නම් මේ කියන්නේ අප තියන්න ඔබ ආවට ග්‍රාම සේවා සහතිකයක් ගෙනහලා නැත්නම් දැන් ඔබේ ඉල්ලීම නියමිත වෙලා කරගත්තේ නැත්නම් අදාළ පුද්ගලයා ඉදිරියට කියන්න වෙන්නේ නැහැ ඔබට. මොකද ග්‍රාම නිලධාරි සහතිකය නැති හින්දා. ඒ වගේ වෙලාවක ඔබේ නීතිඥවරයා මගින් ඔබට ඉල්ලීමක් කරව ගන්න පුළුවන්. ග්‍රාම නිලධාරි මගින් පදිංචිය සනාථ කිරීම සඳහා වෙනත් දිනයක් ලබා දෙන්න අදට මෙන්න අපකරු බාර ගන්න කියලා. දැන් ඔබට යම් ප්‍රමාණයක් පැහැදිලි ඇති පොලිසියෙන් කෙනෙක් ගෙනිච්චාම මොකද කරන්න ඕනේ කියලා.
සාමාන්‍යයෙන් තියෙන නීති තත්ත්වය තුළ පොලිසියට ගෙනිච්ච කෙනෙක් පැය 24ක් උසාවිය ගේනවා. උතන ප්‍රශ්නේ මතුවෙන්නේ ඔය ඊට වඩා වැඩි වෙලාවක් තියාගන්නේ පොලිසිය පොතේ අත්අඩංගුවට ගත් බව සඳහන් කරන්නේ නැතුව. එහෙම වෙච්ච අවස්ථා උසාවි ක්‍රමෙත් එක්ක අපි නිතර දකිනවා. ඒ වගේ වෙලා කළ යුතු දේවල් වශයෙන් කියවෙන්නේ ඔබට පළමුව සුහදව බලන්න පොලිස් නිලධාරීන් සමග සාකච්ඡා කරලා විසඳ ගන්න පුළුවන්ද කියලා. යම් ආකාරයකින් මේ දේ කෙරෙන්නේ නැත්නම් අදාළ අංශීය ස්ථානපතිවරයා කෙරෙන්නේ නැත්නම් පොලිසිය මූලස්ථාන පොලිස් පරීක්ෂකතුමා හමු වෙලා කියන්න අපිට මේ වගේ අසාධාරණයක් වෙනවා. මේ සම්බන්ධව ඔබතුමා හොයලා බලන්න කියලා. සමහරක් වෙච්ච අවස්ථාවල අර අදාළ අංශයෙන් ඒක හරියට කෙරුන්නේ නැත්නම් ගැටලුවක් තියෙනවා නම් සමහර ස්ථානාධිපතිවරු ඒ ගැන සොයා බලලා වහම් පියවර ගන්නවා. එහෙමත් කෙරෙන්නේ නැත්නම් සහකාර පොලිස් අධිකාරිතුමා ඉන්නවනම් දැනුවත් කරන්න. එතනොත් එහාට යන්න වෙනවනම් ඔබට සමහර පොලිස් මූලස්ථානයේ ඔමානිකම් කෞන්සල් සභාව වගේ ඉදිරියට යන්නත් හැකියාව තියෙනවා. ඒ වගේම කෝකටත් ඔබේ අත්අඩංගුවට ගත්ත කෙනා පොලිසිය රඳවගෙන ඉන්නවා නම් දවස් දෙකක් ඉන්නවා. අද ගිහින් බලනවා අද උසාවි දාන්නෙත් නැහැ. හෙට ගිහින් බලනවා හෙට උසාවි දාන්නෙත් නැහැ. ඉතින් ඔය වගේ තත්ත්වයක් තුළ තවදුරටත් ඉවසන එක නෙමෙයි කෙරෙන්න ඕනේ. අර පොලිසිය අයිතිවාසිකම් පැත්ත වගේම සේවාදායකයා එහෙම නැත්නම් විත්තිකරු වගේ අර කෙනාගේ පැත්තත් හිතනකොට සාධාරණ කාර්යවලට පොලිසිය තියාගන්න බලයක් නැහැ. නීති විරෝධීව තබා ගැනීම ඇත්තටම වරදක්. එහෙමනම් පියවර ගන්න එකට ඔබට ඒ සඳහා මැදිහත් වෙන්න සිද්ධ වෙනවා. ඉතින් මේ ඔක්කොම ටික කිව්වේ යම් කිසි වෙලාවක ඔබට අගතියක් වුණොත් කරන්න පුළුවන් දේවල්. ඊළඟ අනිත් දේ යම් විත්තිකරු අපිට ඇවිල්ලා කියනවා පොලිසියෙන් මට හොඳටම ගැහුවා. අනේ සර් ඇවිද ගන්න බෑ. මෙහෙමයි මගේ ළඟ තිබිච්ච බඩුත් නැහැ. ගෙදර පවුලක තිබිච්ච සල්ලි ටිකත් පොලිසියෙන් අරගත්තා. ඒකත් අර PR කරලා දැම්මා කියලා. ඔය PR කරලා දැම්මා කියලා කියන්නේ අර නඩු භාණ්ඩ වගේ දැම්මා කියන තේරුමෙන්. එතකොට අර මුල්ම අවස්ථාවේ විත්තිකරුදීන්ට උසාවිය ඉදිරිපත් කරනකොට අදාළ මුදල ඔබේ පුද්ගලික මුදල් නම් ඒ කියන්නේ හොරකම් කළා ගත්ත කිසිම දෙයක් නෙමෙයි නම් සමහර අය ඇවිල්ලා කියනවා පවුලගේ පඩිසල්ලි ටික ගෙදර තිබුණා ඒකත් පොලිසියෙන් අරන් ගිහින් මේ හොරකම් කරපු සල්ලි කියලා දැම්මා කියලා. එහෙම වෙච්ච වෙලාවක් එහෙමනම් අනිවාර්යයෙන්ම අර ගරු මහේස්ත්‍රාත්තුමා හරි වැඩ බලන මහේස්ත්‍රාත්තුමා වෙත හරි ඉදිරිපත් කරන මුල්ම අවස්ථාවේ ඔබේ නීතිඥවරයා මගෙන් සඳහන් කරව ගන්න මේ පොලිසිය විසින් ඉදිරිපත් කරන ලද මෙන්න මේ මුදල් සඳහා විත්තිකරු වශයෙන් අයිතිවාසිකම් කියනවා කියලා. එතකොට අධිකරණයේ මම එකපාරටම අර ෆැමිලි කාර් පාර්ශ්වයට ඒ සල්ලිවත් අදාළ අපි හිතමු රත්තරන් භාණ්ඩ කියලා ඒවා මුදා හැරීමක් කරන්නේ නැහැ. මොකද විත්තියත් අයිතිවාසිකම් කියන නිසා මුදා හැරීමක් එකවර කරන්නේ. මේ සියල්ලෙන්ම අර විත්තිකරුවෙක් වගේ කෙනෙක්ගේ යම් යම් අයිතිවාසිකම් රැකෙනවා. ඒ වගේම අනිත් දේ තමයි ඔය පොලිසියෙන් අත්අඩංගුවට තියා ඉන්නකොට සමහර අය ඇවිල්ලා කියනවා පෙරට්ටුවකට තමයි මාව දාන්න තියාගත්තේ. හැබැයි ඉතින් අර ෆැමිලි කාර් කෙනයි මා එකම වාහනේ තමයි හැමතැනම ඇවිද්දේ. ඒ වගේම මම එතෙන්ට ගෙනලා පෙන්නුවා කියලා. ඔය නිතරම අහන්න දකින කතාවක්. ඒ කියන්නේ පෙරට්ටුවක් නම් අදාළ වරද කරන වෙලාවේ අර සැකකටයුතු වෙන නැත්නම් වරද කරා වගේ කෙනා දකින්නවා හැර ඉන්පස්සේ උසාවියේදී පෙරට්ටුව සූදානම් කළා ඒ අවස්ථාවේ දකින්නවා හැර අතරමැදදී ඔහු දකින්න හැකියාවක් නැහැ. නමුත් ගාප්පලාට පොලිස් නිලධාරීන් කරනවා කියලා මිනිස්සු වෙලා අපිට කියන දෙයක් තමයි මාව කූඩුවේ ඉඳද්දි පෙන්නුවා. ෆොටෝ එකක් ගහන් ගියා. ඒව නැත්නම් ෆැමිලි කාර්යයට මාව පෙන්නුවා. ෆැමිලි කාර්යයේ ගෙදරට මාව එක්කන් ගියා. ඔන්න ඔය දේවල් කියනවා. එහෙම කියපු වෙලාවට අර පෙරට්ටුවක් සඳහා කියලා ඔබ අර අමුතු අඳුමකින් හරි රෙද්දකින් හරි වහලා උසාවියට ගේනකොට ඔබේ නීතිඥවරයා මගින් මුලින්ම දැනුවත් කරන්න මෙන්න මේ සිද්ධිය මෙන්න මේ ආකාරයෙන් වුණා කියලා. එතකොට බී වාර්තාව කියන එකේ සාමාන්‍යයෙන් අර වැඩ බලන මහේස්ත්‍රාත්තුමා සඳහන් කරනවා. එතකොට කවදා හරි දවසක ඔබට පෙරට්ටුවෙන් අගතියක් සිද්ධ වුණොත් ඇත්තටම අර ගොඩනගපු නඩුවක් එහෙම නැත්නම් බොරු නඩුවක් වගේ තත්ත්වයක් වෙලා හඳුනා ගැනීමක් කියන එක සිද්ධ කරොත් ඔබට අගතියක් වෙනවා නම් ඒ අගතිය යම් ප්‍රමාණයක් වළක්ව ගන්න පුළුවන්. මොකද මුල්ම අවස්ථාවේ ඔබට වෙච්ච අසාධාරණේ ගැන ගරු මහේස්ත්‍රාත්තුමාට එහෙම නැත්නම් වැඩ බලන මහේස්ත්‍රාත්තුමාට ඔබ වාර්තා කර තියෙන හින්දා. ඒ වගේම තව දෙයක් උතන ඔබට කියා දෙන්න ඕනේ. ඔය කොයි ආකාරයෙන් හරි ඔබ මගහරව ගන්න නැතුව උසාවි ගේන වෙලාවට ඔබ වෙනුවෙන් ඔබේ ඥාතිය හෝ මවෝපියා හෝ ඉදිරිපත් වෙන කවුරුන් හරි ඉදිරිපත් වීම නිශ්චිත වෙලාවට කරගන්න. ඒ වගේම ඒ ගැන අවබෝධයක් තියෙන කවුරු හරි
නීතිඥවරයෙකුගේ සහාය ලබා ගන්න අවශ්‍යයි කියලා ඔබට හැඟුණොත් ඒ සහාය ලබා ගන්න. එතෙන්දී යම් විදියකින් ඔබ වෙනුවෙන් අදාළ නීතිඥවරයාට සමහර විට පොලිසියෙන් ගේන්න පරක් වුණා වුණත් අවසන් මොහොත දක්වා ඉඳලා තමන්ගේ සේවාදායක එනකන් ඉඳලා අවශ්‍ය කටයුතු ඉටු කර දෙයි. ඒ වගේම කොයිම වෙලාවකවත් ඔබ අපිට තියෙන අත්දැකීම් එක කියන්නේ සමහරලාට පොලිසියෙන් ඔබට කියයි අනේ කොල්ලෝ ලෝගෙනෙක් අල්ලන්න ඕනේ ඔබට අප හම්බ වෙයි කියලා. ඒ වගේ සුරංගනා කතාවට ඔබ රැවටෙන්න එපා. එහෙම දෙන අවස්ථාවක් තියෙනවා නොදෙන අවස්ථාවක් තියෙනවා. කෝකටත් ඔබට ගොඩක් හොඳයි සිද්ධිය ගැන ටිකක් හිතලා බලලා ඒ ගැන අවබෝධයක් තියෙන ඔබට කාගෙන් හරි අහන්න පුළුවන් නම් ගැන අහලා නිශ්චිතව දැනගන්න. මොකද සමහර අවස්ථා තියෙනවා පොලිසියෙන් විත්තිකාරයා ගේනවා පොලිසියෙන් අර විත්තිකාරයා වගේ කියලා දැනුවත් කරනවා කවුරුත් නීතිඥයෝ තියාගන්න එපා අප හම්බ වෙයි කියලා. හැබැයි එහෙම කිව්වට ඔය බී වාර්තාව කියන එක අග ගහන්න එන්නේ පරීක්ෂණ අවසන් නැති නිසා අදාළ විත්තිකරු මෙන්න මේ දින දක්වා රිමාන්ඩ් භාරය තියන්නේ කියලා. එතකොට අර එහෙම අල්ලන් ඉන පොලිස් නිලධාරීන්ට එහෙම නැත්නම් ඉදිරිපත් වෙන පොලිස් නිලධාරීන්ට හැකියාවක් නැහැ ඉදිරිපත් කරන ගමන් මෙයා රක්ෂණ බන්ධනාගාරගත කරන්න කියලා මේ ස්ථානාධිපතිතුමා සංකල්ප වාර්තාව තියෙනවා. හැබැයි ඒ උනාට පුළුවන් නම් අපේකුත් දෙන්න කියලා ඉල්ලන්න. මොකද පොලිසිය රාජකාරිය වෙන්නේ අදාළ කෙනා උසාවි ඉදිරිපත් කිරීම මිසක් අපේ ඉල්ලීම නොවන හින්දා. මේ ටික කිව්වේ උසාවි අත්දැකීම් එක්ක සමහරක් විත්තිකවරු ඇවිල්ලා කියනවා හරි වැඩේනේ බලන්නකෝ පොලිසියෙන් කියපු හින්දා අපි කවුරුත් ලෝගෙනෙක් ඇල්ලුවෙත් නැහැ අපකාරය ගෙන්න ගත්තෙත් නැහැ මාව රිමාන්ඩ් භාරයට පත් කරානේ කියලා. දැන් ඔබට පැහැදිලි ඇති පොලිසියෙන් කෙනෙක් අල්ලගෙන ගියොත් නිවාඩු දවසක උනත් උසාවි දානවා. ඒ වගේම ගරු මහේස්ත්‍රාත්තුමා හරි වැඩ බලන මහේස්ත්‍රාත්තුමා හරි නිශ්චිත වේලාවක උසාවියට එනවා. එහෙම නැත්නම් එතුමාගේ නිල බංගලාවට හරි ගෙන්නනවා. එහෙම ගෙන්නනකොට අර අදාළ පොලිස් නිලධාරීන් එක්ක ඉදිරිපත් කරනවා වගේම ඔබ උඩින් අප තියෙන කෙනාට එතෙන්ට යන්න වෙයි. සාමාන්‍යයෙන් අප තියෙනකොට හඳුනුම්පත ඕන වෙනවා. හුඟක් උසාවිවලදී හඳුනුම්පතේ ඡායාපිටපත තබා ගැනීම ඔබට වැදගත් වෙන්න පුළුවන්. ඊටත් අතිරේකව සමහර සිද්ධිවල බරපතලකම සලකලා කැපකරුවේ ප්‍රමාණවත් නොවි අපකරු දෙන්නෙක් වගේ ඉල්ලන්න ඉඩකඩ තියෙනවා. දැන් ඔබට සාමාන්‍ය අවබෝධයක් ඇති නිවාඩු දවසක කෙනෙක් අල්ලන් ගියොත් ඊට පස්සේ මොකද වෙන්නේ? පොලිසියට කොච්චර කාල තියාගන්න පුළුවන්ද? සාමාන්‍ය තත්ත්වයන් යටතේ උසාවි ගේනවා කියලා කොහෙටද ගේන්නේ? නිවාඩු දවසක එහෙම නැතුව කෙලිම බන්ධනාගාර පොලිසියට ගෙනියන්න පුළුවන්ද? වගේ දේවල්. ඊටත් ඒක තවත් සිද්ධි වෙනවා. සමහර වෙලාවට පොලිසියෙන් මොනවා හරි හේතුවක් මත අවම බලය පාවිච්චි කරලා අර විත්තිකාරයට හිරිහැරීම කරලා තිබුණොත් කාගේ හරි බේරීමට අදාළ පොලිසිය විසින් රෝහලට එක්කන් ගිහින් අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට ඉදිරිපත් කරලා වාර්තාවකුත් එක්කම ගේනවා. එහෙම වෙච්ච වෙලාවක අර විත්තිකර වශයෙන් ඔබට ලොකු අගතියක් වෙලා තියෙනවා නම් ඔබට අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට ඒ බව පවසා සිටීමේ අයිතියක් තියෙනවා. හැබැයි ඉතින් ඉතින්දී පොඩ්ඩක් මතක තියාගන්න ඔබ පොලිස් අත්අඩංගුවේ ඉන්නේ ඒ නිලධාරීන් යම් බලපෑමක් ඔබට සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. ඒත් ඔබට වෙච්ච අසාධාරණයක් තියෙනවා නම් ඒ සම්බන්ධව අර පොලිසියෙන් පරීක්ෂා කරන්න කියලා දාපු තැනකදී ඔය සමහර දේවල්දී එහෙම මම වැහලා තිබාලුනේ මේ හීර්ලා තියෙන කියලා එහෙම හිතට එක්ගෙන උත්තර දෙනවට වඩා ඔබට හිතෙනවා නම් වෙච්ච අසාධාරණේ හරි මොනවා හරි දෙයක් ගැන මම කියන්න ඕනේ කියලා අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට බයනතර ප්‍රකාශ කරන්නේ තුමා හරි දේ ලියයි නියමිත වාර්තා උසාවියට එවයි. ඉතින් ඔය එකක්වත් වෙන්නේ නැහැ වරද්දක් නොකර ඉන්නවා නම් කාටත් හොඳයි. මේ ටික කිව්වේ වැරදි කරලා බේරෙන්න හැටි නෙමෙයි. නමුත් ඒ වැරද්දක් කරපු කෙනෙකුට නීතියම් සහනයක් හරි නීති නියෝජනයක් ලබන අවස්ථාවක් තියෙනවා. ඒ වගේම කොට වැදගත්ම දේ කියන්න ඕනේ මේ ඔක්කොම දේවල් ටික කිව්වට කොයිම වෙලාවකවත් වරදක් කරනවට වඩා වරදක් නොකර ප්‍රශ්නයක් ඇති කරගන්න නැතුව ඉන්නවා නම් ඔබට ගොඩක් හොඳයි. නමුත් ඇති වෙච්ච වෙලාවට ඔන්න ඔබට පොලිසියට අතන ගත්ත තැනින් නම් එළියට යනකම් සිද්ධිදාමේ පැහැදිලිව කිව්වා. ඒ වගේම ඔබට වැදගත්ම දේ වෙන්නේ එහෙම උසාවි ඉදිරිපත් කරන දවසකදී ඉදිරි දිනයක් ඔබට ලැබෙනවා මෙන්න මේ දවසේ එන්න කියලා. කෝකටත් අර උසාවි දැම්මොත් නඩු අංකය ඔබේ නීතිවරයාගෙන් හරි පොලිස් නිලධාරීන්ගෙන් හරි ලියලා තියාගන්න. මොකද ඔබට ගොඩක් වාසියක් වෙනවා. ඊළඟ උසාවි දිනේදී ආපුවාම නඩුවේ අංකය මොකක්ද යම් විස්තරයක් ඔබ දන්න හින්දා මේ ඔබට සරල පැහැදිලි කිරීම වැදගත් වෙයි කියලා මම හිතනවා.